समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අදිචිත්ත මනෝයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානීති. අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, දැන් මේ පින්වතුන් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තමන්ගේ අභ්‍යන්තර ජීවිතය තුලින් මතු කර ගනිද්දී ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකුගේ හිත හැදෙන්න ඕන විදිය, ධර්මයේ විමසද්දී ආගේ චින්තනයේ සකස් කර ගන්න ඕන විදිය භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ සෝතානු දත කියන සූත්‍රයේදී මතක් කරනවා, පින්වත් මහණෙනි, පළවෙනියෙන් බණ අහන්න වාඩි වෙනකොට හොඳට දේශනාව අහන්න ඕන. සුතා හොඳට කන් දීලා අහගන්න ඕන. ඊළඟට තමයි දතා හොඳට ධාරණය කරගන්න ඕන. අහගෙන හොඳට ධාරණය කරගන්න ඕන. ඊළඟට පින්වත්නි, වචසා පරිචිතා වචනයෙන් පුහුණු කරන්න ඕන. හොඳට ධර්මයේ වචනේ තුලින් පුහුණු කරන්න පටන් ගන්න ඕන. මනසානුපෙක්ඛිතා ඊට පස්සේ හොඳට මනසින් විමසා බලන්න ඕන. ඊළඟට පින්වත්නි, තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගෙන විදර්ශනා ඥාණයෙන් මේ ධර්මයේ පුහුණු කිරීමේ ඥාණය උපදව ගන්න ඕන. මෙන්න මේ කාරණා තිබුණාට පස්සේ යාට ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. එහෙමනම් අද වෙනකොට පින්වත්නි, මේ ධර්මයේ ප්‍රතිඵල නැති මොකක් නිසාද? සමහර අය හොඳට අහනවා, සමහර අය හොඳට ධාරණය කරගන්නවා. හොඳට ධර්මයේ ඇහුවොත් අහන තැන කියන්න පුළුවන්. මේ කියන ධර්මපරියාය කොතනද තියෙන්නේ කියලා ඇහුවොත් එයා හරියටම ධර්මයේ තියෙන තැන කියන්නත් දන්නවා. බොහෝ දෙනෙක් පින්වත්නි, වචනයෙන් පුහුණු කිරීම, මනසින් පුහුණු කිරීම, විදර්ශනා ඥාණයෙන් මතු කර ගැනීමේ කුසලතාවේ ගොඩාක් දෙනෙකුට ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අද වෙනකොට ධර්මයේ ප්‍රතිඵල නැත්තේ පින්වත්නි. පින්වත්නි, අපි අනාරක්ෂිතයි. අපට විශාල රැකවරණයක් තියෙනවා කියලා ධර්මයෙන් බැලුවට පස්සේ පේන්නේ නැහැ. එතකොට අපි අනාරක්ෂිත වෙන්නේ අපේ ජීවිතයේ අවසාන වෙනකොට. අපේ ජීවිතය මොන විදියට අවසාන වෙයිද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති එකම අනාරක්ෂිතයිනේ. දැන් මේ ජීවිතේ කොයිතරම් කාලයක් තියෙයිද? මේ ජීවිතේ මොන විදියට අවසාන වෙයිද? එතකොට මට තියෙන ආයු අපේක්ෂාව මොනතරම් කාලයක්ද? මේ මොකක්වත් දන්නේ නැහැ කියන එකම අනාරක්ෂිත බව. ආරක්ෂාවක් නැහැ. එතකොට ඒක කොයිතරම් මේ අනාරක්ෂිත බවත් එක්ක අපේ පුද්ගල චිත්ත සංතානයේ අසරණ වෙනවද කියනවා නම්, මේ සියල්ලම අත්හැරලා දාන මොහොත ආවොත්, ඒක වෙලාව, තැන, ස්ථානය කොහොමද මොකක්වත් දන්නේ නැහනේ අපි. මේ සියල්ල අත්හැරලා දාලා යන්න එනකොට පින්වත්නි, ඔබ පුදුම තරම් අසරණ වෙනවා. ප්‍රධාන දේ තමයි ඔබ එකතු කරගත්ත භෞතික දේවල් අතහැර ගන්න බැරුව අසරණ වෙන එක. දැන් අපි හොයාගත්ත භෞතික දේවල් ටිකක් තියෙනවානේ.
සමහර විට Tamanගේ රත්තරන් බඩු ටික අත්හැර ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට Tamanගේ අල්මාරියේ තියෙන සාරි ටික අත්හැර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ විදිහට සමහර භෞතිකව හොයාගන්න දේවල් අතහැර ගන්න බැරි වුණාට පස්සේ ඒ මිනිස්සයා පුදුම තරම් අසරණයි. සමහර වෙලාවට දරු මුණුබුරෝ ටික අතහැර ගන්න බැරි වෙන්න පුළුවන්. ඇස් දෙක පියා ගන්නකොට දරුවෙක් මතක් වුණාට පස්සේ යා අතහැර ගන්න බෑ. අනේ නුඹලා කොහොමද දාලා යන්නේ කියලා හිතේ පසුතැවීමක්, හිත වේදනාවක්, විඩාවක් තමයි පින්වත්නි මතුවෙන්නේ. එතකොට මේ ජීවිතය තුළ අපි අසරණයි, ඒ වගේම අනාරක්ෂිතයි. ඒ අනාරක්ෂිත ජීවිතයේ පින්වත්නි ධර්මයේ තමයි ඔබව සුරක්ෂිත කරන්නේ. ධර්මයට පුදුමාකාර බලයක් තියෙනවා ඔබව සුරක්ෂිත කරන්න. එතකොට මේ ධර්මයේ Tamanගේ ජීවිතයෙන් අහලා ධාරණය කරගෙන ගලපාගෙන වචනයෙන් පුහුණු කරලා ඥාණයෙන් තිවුර කරගෙන දෘෂ්ටිය ඍජු කරගෙන මේ ධර්මයේ ගලපා ගත්තට පස්සේ පුදුම විදිහේ රැකවරණයක් ලැබෙනවා. ඒ රැකවරණේ ධර්මයේ තුලින්ම තමයි හදාගන්න තියෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනෝමූලික විග්‍රහයක්. මොන විග්‍රහයක්ද? මනස මුල් කරගත්ත විග්‍රහයක්. උන්වහන්සේ හැම වෙලාවකම අනුශාසනා කරන්නේ පින්වත් මහණෙනි මනස රැකගන්න කියලා. ඒකට මනස රැකගන්නේ නැතුව යා ඇස රැකගත්තොත් සමහර විට ඇහින් අකුසල් වැඩෙන එක නවතිනවා. ඇහැ මුල් කරගෙන වරදින එක නවතිනවා. හැබැයි ඇහැ රැකගෙන ඉන්නකොට යා කන මුල් කරගෙන අකුසල් කරගන්නවා. එතකොට ඇහැ විතරක් රැකගෙන හරියන්නේ නැහැ. සමහර විට කන රැකගෙන ඉන්නවා. ඇසයි කනයි දෙකම රැකගෙන හිටියත් පින්වත්නි නාසය ඔස්සේ අකුසල් වැඩෙන්න පුළුවන්. දිව ඔස්සේ අකුසල් වැඩෙන්න පුළුවන්. ස්පර්ශයේ ඔස්සේ අකුසල් වැඩෙන්න පුළුවන්. එතකොට අපට තේරෙනවා මේ ඇහැ රැකගෙන හිටියට, කන රැකගෙන හිටියට, නාසය රැකගෙන හිටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අගය කරන්නේ. පින්වත්නි හිත රැකගෙන හිටියට පස්සේ යාගේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස මේ ඔක්කොම ආරක්ෂා වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහණෙනි හිත රැකගන්න කියලා. මහණෙනි හිතට සිදුරු වෙන්න දෙන්න එපා කියලා. හේතුව තමයි සිදුරු වෙච්ච හිතකට ආරක්ෂාවක් නැහැ. හරියට හොඳට වහලා නැති, සෙවිලි කරලා නැති වහලයක් නිසා වැස්සෙන් නිවැසියන් හානියටපත් වෙනවා, අනතුරටපත් වෙනවා වගේ. වහලේ හොඳට වහලා නැත්තම් වේගයෙන් අනෝරා වර්ෂාවකදී ආසරණ වෙලා යනවා. එතකොට අපිට තියෙන වැදගත් දෙයක් තමයි පළවෙනි දේ ඇස රැක ගන්න එක නෙමෙයි, කන රැක ගන්න එක නෙමෙයි, හිත රැක ගන්න එක. හිත රැකගත්තාම යා ඇස රැකගත්තා වෙනවා. හිත රැකගත්තාම යා කන රැකගත්තා වෙනවා. හිත රැකගත්තාම දිව, ශරීරයේ මනස මේ සියල්ල රැකගත්තා වෙනවා. දැන් අද මේ දේශනා කරන දේශනාව හරීම වැදගත් දේශනාවක්. හැම බුද්ධ ශ්‍රාවකයෙකුට, ගිහියන්ටද පැවිද්දොන්ටද එහෙම බෙදීමක් නැහැ පින්වත්නි. හැම මිනිස්සෙකුටම අද මේ කියන ධර්ම කතාව හරිය වැදගත්. මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මූලපණ්ණාසකය කියලා කොටසක්. මූලපණ්ණාසකයේ තියෙනවා පින්වත්නි විතක්ක සණ්ඨාන සූත්‍රය කියලා. මොකක්ද දේශනාවේ නම? විතක්ක සණ්ඨාන සූත්‍රය. මේ කෙනෙක්ගේ හිතට අකුසල් ආවට පස්සේ අකුසල් වලින් පෙළෙනකොට එයා ක්‍රමානුකූලව කොහොමද අකුසලයෙන් ගැලවිලා යන්නේ කියලා කියපු විග්‍රහය. Tamanගේ හිතට අකුසල් ආවට පස්සේ දැන් සාමාන්‍ය ලෝකයේ හුරු වෙලා තියෙන අකුසලයේ ඔස්සේ Tamanගේ හිත පුහුණු කරන්න. එතකොට සිහිය උපද්දවගෙන කොහොමද ක්‍රමානුකූලව පිරිවලින් පියවරෙන් පියවරට හිත රැකගෙන කුසලයේ තුලින් ශක්තිමත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. විතක්ක සණ්ඨාන සූත්‍රයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ එදා පිණ්ඩපාතේ වැඩම කරලා ඇවිල්ලා භික්ෂු සංඝයා ඇමතුවා. භික්ෂු සංඝයා අමතලා උන්වහන්සේ විමසුවා පින්වත් මහණෙනි තමන්ව ගුණධර්මයක් මත ජීවමාන වෙනකොට, ධර්මයේ තුල පුහුණු වෙනකොට, චිත්ත සමාධියක් දියුණු කරනකොට, හිත ධර්මානුකූලව ධර්මයේ තුලින් ගොඩනගා ගන්නකොට පින්වත් මහණෙනි
ඔබේ හිත අකුසල් වලින් පෙලෙන්න පටන් ගන්න පුළුවන්. ඒතර අකුසල් වලින් පෙලෙන්න ප්‍රධාන හේතුව තමයි හිත රාගයෙන් ඇවිස්සීම, ද්වේෂයෙන් ඇවිස්සීම, මෝහයෙන් ඇවිස්සීම. එතකොට රාග, ද්වේෂ, මෝහ ඔස්සේ තමයි පින්වත්නි අකුසලයට පුද්ගලයා බැහැගන්නේ. එතකොට අකුසල් මූල වශයෙන් රාග, ද්වේෂ, මෝහ ඇවිස්සෙන්න පින්වත්නි යා අකුසලයට තමයි බැහැගන්නේ. සමහර වෙලාවට අකුසලයේ වැහිලා ගියාට පස්සේ අකුසලයේ Tamanව යට කරගෙන ගියාට පස්සේ යාට ගොඩ එමක්වත් නැහැ. අකුසලයේ Tamanව වැහිලා ගියාට පස්සේ ගොඩ ගන්න බෑ. බුදු කෙනෙකුටවත් බෑ. ලස්සන කතාවක් කියන්නද? බුදුරජාණන් වහන්සේ බොහෝම කිට්ටුවෙන් ගිහි කාලෙත් උන්වහන්සේ ධර්මය අවබෝධ කරාට පස්සෙත් හිටපු කෙනෙක් තමයි දේවදත්ත කියන භික්ෂුව. කිට්ටුවෙන් හිටියා කියන්නේ මේ කල්යාණ මිත්‍රත්වෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට හරියට හිරිහැර කළා. සංසාර ගමනේදීත් බුදුරජාණන් වහන්සේට හිරිහැර කළා. එතකොට අපිට තේරෙනවා සමහර බැඳීම් සාංශාරික වශයෙන් තමයි එන්නේ. එතකොට සාංශාරික වශයෙන් වෛරය මුල් කරගෙන ආවාම සමහර විට අපිට තේරෙන්නේ නැහැ දරුවා විදියට එන්න පුළුවන්. ස්වාමියා විදියට එන්න පුළුවන්. විවාහ වෙනකොට තේරෙන්නේ නැහැ මේ මගේ කර්මය තමයි පස්සෙන් එන්නේ කියලා. මේ අකුසල් කර්මයක් තමයි මගේ පස්සෙන් එන්නේ කියලා ආදරය කරන කාලෙට තේරෙන්නේ නැහැ. සමහර විට ස්වාමියා විදියට පිටිපස්සෙන් එනවා. දරුවෝ විදියට පිටිපස්සෙන් එනවා. දැන් බලන්න දේවදත්ත භික්ෂුව කොහොම හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට හදාගන්න බැරි වුණා. අන්තිමටම දේවදත්ත භික්ෂුව නිරේට ගියා. නිරේට ගියාට පස්සේ ධර්ම සභාවේදී බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා ස්වාමීනි මේ දේවදත්ත භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරලා මේ දේවදත්ත භික්ෂුවට ධර්ම මාර්ගයට පෙන්වලා දීලා මේ ගොඩගත්තේ නැත්තේ ඇයි කියලා භික්ෂු සංඝයා අතර කතාවක් ගියා. ස්වාමීනි මේ දේවදත්ත භික්ෂුව බේරගත්තේ නැත්තේ ඇයි? දේවදත්ත භික්ෂුව ස්වාමීනි නිරේට ගියා ඔබ වහන්සේට බේරගන්න තිබුණා නම් හොඳයි. උන්වහන්සේ මතක් කරනවා පින්වත් ආනන්ද මම තරම් දේවදත්තගේ පස්සෙන් දේවදත්තව බේරගන්න වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ කියනවා එච්චර. දේවදත්ත බේරගන්න තරම් වෙන කිසි භික්ෂුවක් ගැන ආනන්ද මම හිතලා නෑ කියලා. එච්චරට මම දේවදත්ත පස්සෙන් ධර්මයේ ජීවමාන කරගන්න උදව් කරන්න කල්පනා කළා කියනවා. ඒත් ගොඩ ගන්න බැරි වුණා කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. අසූචි වලකට බැහැගත්ත මිනිහෙක් අසූචි වලේ නාගලා ඉන්නවා. ඒ කියන්නේ බැහැලා සම්පූර්ණ ඇඟ තෙමිලා. පින්වත් ආනන්ද අසූචි වලට බැහැගත්ත මිනිස්සෙක් කොහෙන් හරි අසූචි තැවරුන් නැති තැනක් හොයාගෙන උඩ ඉන්න මිනිහෙක්. ඒ මිනිස්සයාට අනුකම්පාවක් තියෙනවා මේ අසූචි වලේ ගඳ ගහන වලේ අසූචි තැවරාගෙන ඉන්න මේ මිනිස්සයා ගැන අනුකම්පාවක් හිතිලා උඩ මිනිස්සෙක් එයාගේ වටේට කැරකි හොයනවා කියනවා කොතන හරි අසූචි ගෑවිච්ච නැති තැනක් තියනවාද කියලා. කොතන හරි අසූචි ගෑවිච්ච නැති තැනක් තියනවාද කියලා ඒ මිනිහාගේ වටේ කැරකි ගොඩ ගන්න අල්ල ගන්න තැනක් හොයනවා කියනවා. ආනන්ද කෙස් ගහක් හරි අසූචි ගෑවිච්ච නැති තැනක් තියනවා නම් මං දේවදත්ත ගොඩ ගන්නවා කියනවා. දේවදත්ත ගොඩ ගන්න බැරි වෙන්නම අකුසල් නැමැති අසූචි වලින් දේවදත්ත වැහිලා හිටියේ කියනවා. අල්ලලා ගොඩ ගන්න තැනක් තිබ්බේ නැහැ කියනවා. එතකොට බලන්න සමහර වෙලාවට අකුසල් එක්ක Tamanගේ ගනුදෙනුව කරගෙන ගියාට පස්සේ පුදුම තරම් අසරණයි. එතකොට යාව ගොඩ ගන්න බැරි තැනකට අකුසලේ වහගෙන යනවා. ඒ වහගෙන ගියාට පස්සේ යාට පිළිසරණක් පිහිටක් උපකාරයක් ධර්මයේ පිළිසරණක් හදා ගන්න බෑ. දැන් බලන්න මේ දේශනාව gederදී පාවිච්චි කරලා බලන්න මේක. දැන් බුදුදහම කියන්නේ ජීවිතේ හුරු කරන්න ඕන ජීවන ප්‍රතිපදාවක් නේ. එතකොට මේක හුරු කරන්නේ නැතුව කවුරු හරි මේ වචන ටික කටපාඩම් කර කර ඉන්නවා නම් එයාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ පුහුණු කරන තරමට. එයා ධර්මයේ Tamanගේ ජීවිතය ඇතුළට ගත්ත තරමට තමයි එයාගේ දුක නිවෙන්න පටන් ගන්න. එහෙම නැතුව කටපාඩම් කරගෙන හිටිය පමණින් දුක ඉවර වෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විතක්ක සන්තාන සූත්‍රයේදී පින්වත් මහණෙනි මේ Tamanගේ හිත අකුසලයෙන් වැහිලා යනකොට චිත්ත සමාධිය පිරිහිලා යනකොට රාග ద్వේෂ මෝහ වලින් Taman ඇවිලෙනකොට රාග ద్వේෂ මෝහ වලින් Taman ඇවිලිලා
ඒ ඔස්සේ මහණෙනි අකුසල් වැඩෙනකොට අකුසල් සිත මතුවෙනකොට පින්වත් මහණෙනි පළවෙනි කාරණේ කියනවා ඒ අකුසල් සිත කුසලයෙන් තවන්න කියනවා. ඔන්න පළවෙනි එක. දැන් හිතන්න ඔබේ හිත අකුසල් වලින්ම යට වෙනවා කියලා. එතකොට මොකද්ද කරන්නේ? එතකොට ඒක කුසලයෙන් තමයි යට කරන්නේ. කුසල් සිතකින් තමයි යට කරන්නේ. එයා උත්සාහ කරනවා කුසලයක් වඩාගෙන කුසල් සිතෙන් යට කරන්න. දැන් විතක්ක සන්තාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට මේ වගේ කියනවා. දක්ෂ වඩුවෙක් හරි දක්ෂ වඩුවෙක් එක්ක යාගේ ගෝලයෙක් උන්වහන්සේ දෙකම කියනවා. වඩුවෙක් හරි වඩුවෙක්ගේ ගෝලයෙක් හරි ලොකු ඇණයක් අරගෙන පින්වත්නි පුංචි ඇණයක් ඒ ලොකු ඇණේ ඔස්සේ පුංචි ඇණ ඉවත් කරනවා වගේ. දැන් ලොකු ඇණයක් අරගෙන එතනටම ගහනකොට අර පුංචි ඇණේ අනිත් පැත්තෙන් එළියට යනවනේ. ඒ වගේ පින්වත් මහණෙනි බලවත් කුසලයකින් අකුසලයේ පෙළන්න කියනවා. දැන් ඔන්න ඔබ ගලප ගන්න. ඔබේ හිත අකුසලයේ යට කරගෙන යනකොට ඒක දිගටම කල්පනා කරගෙන යන්නේ අශෘතවත් පෘථග්ජනෙයි. දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද කරන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අකුසලයේ මතුවෙනකොට ඒක කුසලයෙන් තවනවා. හරියට විශාල ඇණයක් අරගෙන පුංචි ඇණයක් අනිත් පැත්තෙන් අයින් කරලා දානවා වගේ. ඒ කියන්නේ මේ විශාල ඇණේ කියලා කිව්වේ පින්වත්නි කුසලයට. එතකොට කුසලයෙන් තමයි පින්වත්නි අකුසලයේ යට කරන්න තියෙන්නේ. එතකොට එහෙම යට කරනකොට පින්වත්නි Tamanගේ හිත කුසලයේ තුල පිහිටන්න පටන් ගන්නවා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර අකුසල් සිත අභාවයට යන්න පටන් ගන්නවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ Tamanගේ චිත්තසංතානයේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. Tamanගේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. Tamanගේ හිත සමාධිය තුල පිහිටන්න පටන් ගන්නවා. දැන් බලන්න අකුසල් ආවට පස්සේ මේ සිහිය උපද්දව ගන්න නම් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. ඒක නැති කෙනෙකුට අකුසල් ආවට පස්සේ අනේ මගේ හිතේ අකුසලයක් තියෙනවා කුසලයකින් තමයි මේක යට කරන්න ඕන කියලා අදහසක් එනවා. දැන් ඔන්න හිතන්න පටිගය Tamanගේ හිතේ වැඩෙනවා කියලා. ඔන්න පටිගය Tamanගේ හිතේ වැඩිගෙන එනවා. සමහර විට ලොකු හේතු ඕනේ නැහැ පින්වත්නි. ඒ ලොකු හේතුවක් ඕනේ එයාගේ පටිගය Tamanගේ හිතේ වැඩෙනකොට කවුරු හරි කෙනෙක් අනුකම්පාවෙන් කියනවා ඔයා ඔය විදියට හිතන්න එපා. දැන් වෛරී හිතක් ආවා කියලා කියන්නේ හිතන්න. ඔන්න වෛරයේ හිතේ වැඩෙනවා. ඒතර වෛරයේ හිතේ වැඩෙනකොට පින්වත්නි ළඟපාත කෙනෙක් ඉඳලා කියනවා ඔය විදියට හිතන්න එපා. ඔයාට ඔක හරීම හානි කරයි. ඕක කුසලයෙන් තවන්න. එතකොට යා කියනවා නෑ නෑ නෑ. මේකට නම් මම උත්තරයක් හොයන්න ඕන. මේකට නම් අපායේ ගියත් කමන්නේ මම නම් මේකට හොඳ පාඩමක් උගන්වලා තමයි නවතින්නේ. අන්න ඒ විදිහට අර යෝනිසෝ මනසිකාරය නැති වුණාට පස්සේ එයා දක්ෂ නැහැ අකුසලයේ ආවම එක කුසලයෙන් තවන්න. ඔන්න පළවෙනි පියවර. අකුසලයක් ආවට පස්සේ පළවෙනි කාරණේ තමයි ඒක කුසල් සිතකින් තවන්න ඕන. පින්වත්නි හිතන්න දැන් අකුසලයක් ආවට පස්සේ කුසලයකින් තවන කොට දැන් අකුසල් සිත වැඩෙනකොට කුසලයෙන් තවන්නේ මෙහිමයි. ඒ කියන්නේ කුසලයේ තුලින් තමයි Tamanගේ ආරක්ෂාව හදා ගන්න තියෙන්නේ. කොහොමද ආරක්ෂාව හදන්නේ? අර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා චතුරාර්යක භාවනාව කියලා එකක් අහලා තියෙනවද? ආරක්ෂා භාවනාව. මොනවාද ආරක්ෂා භාවනාව? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්. එතකොට බුද්ධානුස්සතිය වැඩිම, මෛත්‍රිය වැඩිම, අසුභය වැඩිම, මරණ සතිය පුහුණු කිරීම. ඔන්න ඔය හතර තමයි පින්වත්නි මෙහි ඉන්න කෙනෙකුට ආරක්ෂාව. රාගයෙන් බැටකන හිතකට, ද්වේෂයෙන් බැටකන හිතකට, මෝහයෙන් බැටකන හිතකට තියෙන රැකවරණය තමයි පින්වත්නි කුසල් සිත. කොහොමද කුසල් සිත? බුද්ධානුස්සතිය බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. එතකොට අර අකුසලේ යට යනව නේද? දැන් බලන්න හොඳට කේන්ති ගින් ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ සිහියට ගන්න. ඔන්න අකුසල් සිතක් මතු වුණා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කුසල් සිත උපදවගත්. එතකොට අර අකුසල් සිත යට වෙන්න පටන් ගන්නවා. දැන් අපට ඕවා මතක් වෙනවද? හොඳටම කේන්ති ගිය වෙලාවක අපිට බුදුහාරෝ මතක් වෙනවද? බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ නැහැ. අන්න එහෙම හිතක් හදාගත්තට පස්සේ තමයි පින්වත්නි චිත්ත සමාධිය වැඩෙන්න පටන් ගන්න. ධර්මයේ තුල Tamanගේ ජීවිතේ ජීවමාන වෙන්න පටන් ගන්න. එතකොට මෛත්‍රී සිත වඩන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි රැකවරණේ. අසුභය වඩන්න පුරුදු වෙන්න ඕනේ. දැන් රාගයෙන් බැටකනවා කියලා හිතන්න.
දැන් අද ඉන්න තරුණ දරුවෝ වුණත් හරියට රාගයෙන් බැට කනවා. එතකොට රාගයෙන් බැට කන කෙනාට ආරක්ෂාවක් නැහැ. හේතුව තමයි රාගය මුල් කරගෙන එයා අනතුරේ වැටෙන්න පුළුවන්. එතකොට එයාට තියෙන රැකවරණීය විදියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අසුභය. චතුරාර්යක භාවනාවේදී අසුභය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ආරක්ෂා භාවනාවක් විදියට. ඊට පස්සේ මරණ සතිය. දැන් මරණ සතිය භාවනාව හුරු කරලා තිබ්බට පස්සේ පින්වත්නි එයා මරණ ඉදිරියේවත් අසරණ නැහැ. කොහොමද මරණ සතිය වඩන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි එක බත් පිඬක් දැන් අර හාමුදුරුවෝ කීප නමක් ওই මරණ සතිය වඩන විදිය ගැන බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. පඨම මරණ සති සූත්‍රය කියලා ලස්සන දේශනාවක් තියෙනවා. ඉතින් හාමුදුරුවන්ගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ කොහොමද මහණෙනි මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මම උදේ රැය තුල ගෙවිලා යනකොට මම මැරෙන්න පුළුවන් කියලා මං හිතනවා. තව හාමුදුරුවෝ කෙනෙක් කිව්වා ස්වාමීනි මම එළි වෙනකොට ඉඳීද දන්නේ නැහැ කියලා මට හිතෙනවා. තව හාමුදුරුවෝ කෙනෙක් කිව්වා ස්වාමීනි උදේට දානේ වළඳලා ඉර අවරට යනකොට මං ඉඳීද කියලා මට විශ්වාස නැහැ. මගේ මරණය ඒ වගේ පුංචි කාලයකින් එන්න පුළුවන් කියලා මං හිතනවා. වරුවක් වගේ කාලයකින් මගේ ජීවිතය විශ්වාස කරන්න බෑ. ඔය අතර හාමුදුරුවෝ දෙනමක් කිව්වා ස්වාමීනි එක බත් කටක් අරගෙන ඒ බත් කට හපලා ගිලලා අනිත් බත් පිඬුව කටට ගන්නකම්වත් මම ඉඳීද කියලා හිතන්නේ මම. ඒ කියන්නේ බත් පිඬු දෙකක් අතර කාලයේදී පවා ස්වාමීනි මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මං එහෙම හිතන්නේ කිව්වා. ඊළඟ ස්වාමීන් වහන්සේ මතක් කළා ස්වාමීනි මම ඊටත් වඩා සියුම්ව වඩනවා කිව්වා. කොහොමද? ස්වාමීනි ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකොට මං ඉඳීද දන්නේ නැහැ. ඒ කියන්නේ ඇතුළට ගත්ත හුස්ම පොඳ එළියට පිට කරන්න මම ඉඳීද දන්නේ නැහැ. ඒ වගේ හුස්ම රැල්ල තුල පවා මට හිතෙන්නේ ස්වාමීනි මරණේ මාව ලුහු බඳින්න පුළුවන්. ස්වාමීනි මාව මරණේ යට කරගෙන යන්න පුළුවන්. මං එහෙම හිතන්නේ කිව්වා. බුදුරජාන් වහන්සේ අන්තිම ස්වාමීන් වහන්සේලා දෙන්නට සාදුකාර දීලා ගේ කළා. එතකොට පින්වත්නි මේ විදිහට මරණ සතිය පුහුණු කරන කෙනෙකුට පුදුම රැකවරණයක්. ඇයි? තව පොඩි වෙලාවකින් මේ ජීවිතය අතහැරුණත් සනීපෙට ඇස් පියා ගන්න පුළුවන්. එයාට තමයි මරණය කියන රෝගය සුව වෙන්නේ. අර එක පුංචි හාමුදුරු කෙනෙක් කියනවානේ ඒක හොරු කණ්ඩායමක් ඒ හාමුදුරු අරගෙන ගිහින් ඒ හාමුදුරුවන්ව මේ හරියට පීඩාවටපත් කරනවා බිලි පූජාවකට. දිග කතාව මම එක කියන්නේ ඔක්කොම. ඒ බිලි පූජාව දෙන්න හදනකොට මේ හාමුදුරු පොඩි හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ ඉතින් ඔය එක පැති බල මේ ගස් කොළන් දිහා බල වටපිටාව බල ඉන්නවා. හොරු අතර පොඩි කසුකුසුවක් ඇති වුණා මේ පොඩි හාමුදුරුවෝ එක්ක මරණය ගැන දන්නේ නැතුව වෙන්න ඇති. ළඟට ගිහින් හොරු නායකයා කියලා තියෙනවා මේ හාමුදුරනේ අපි මේ ඇමතිවරු අරන් ඇවිල්ලා තියෙනවා මේ අපි ළඟ දන ගහලා වෙවුල කියනවා අනේ මට ජීවිතය දෙන්න කියලා. මේ රටේ ඉන්න සිටුවරු මම අපි අරගෙන ඇවිල්ලා තියෙනවා මරන්න ජීවිතේ ඉල්ලලා කෑ ගහනවා කිව්වා. කැමැති තරම් ධනෙ දෙන්නම් අනේ මට ජීවිතේ දෙන්න කියලා කෑ ගහනවා. ඔබ වහන්සේ මේ මොකක්වත් සද්දයක් නැතුව ඔය බලාගත්තත් බලාගෙන ඉන්නේ ඔබ වහන්සේ මේ මරණය ගැන දන්නේ නැහැ මං හිතන්නේ. එතකොට උන්වහන්සේ කියනවා අපෝ නෑ කිව්වා. මරණය ගැන මං හොඳට දන්නවා කිව්වා. හැබැයි මරණය කියන ලෙඩේ මට සනීප වෙලා තියෙන්නේ කිව්වා. මට මරණය කියන රෝගේ හොඳ වෙච්ච ලෙඩක් කිව්වා. සනීප වෙච්ච ලෙඩක් කිව්වා. එතකොට මම ජරා මරණ වමනේ කරලා ඉන්නේ කිව්වා. හරියට වදකයෙක් මේ මිනිස්සෙක් අරගෙන ගිහින් තමන්ගේ බෙල්ල තියලා තමන්ගේ බෙල්ල ඝාතනය කරන්න කඩුවෙන් ගහනකොට ඒ බෙල්ල වෙන් වෙනවා හරියට බෙල්ල වෙන් කරන්න හදනවා වගේ මම මේ මරණේ වෙන් වෙනකම් මඟ බලාගෙන ඉන්නේ කිව්වා. අනේ ඇත්තද හාමුදුරනේ කියන්න කොහොමද එහෙම හිත වඩන්නේ? මධ්‍ය මණ්ඩලයේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා ගිහින් අහගන්න කිව්වා. එක් කරගෙන ගියා. 500ක් ධර්මය අවබෝධ කළා. පින්වත්නි ඒ විදිහට මේ Tamanගේ අකුසල් සිතක් ආවොත් කුසලයකින් වඩන්න තියෙන්නේ. හරියට ලොකු ඇණයකින් පොඩි ඇණයක් අයින් කරලා දානවා වගේ. ඒ විදිහට වඩනකොට පින්වත්නි අර අකුසල් සිත ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. අපි හිතමු ඒත් ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා. ඔන්න අකුසල් සිතක් එනවා. ඒ අකුසල් සිත ප්‍රහාණය කරගන්න බෑ කුසල් සිතෙන්. උත්සාහ කරනවා, වීරිය කරනවා ඒත් හරියන්නේම නැහැ කියලා හිතන්නේ.
දැන් බලන්න යා සිහිය පවත්වන්න දක්ෂයි. අකුසලයක් ආවා ඒ වෙනුවෙන් කුසල් සිත වඩන්න පටන් ගන්නවා හරියන්නේම නෑ වැඩි. ඒ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එහෙමත් හිත වැඩෙන්නේ නැත්තම් අකුසලයේම බලවත් වෙලා එනවා නම් පින්වත් මහණෙනි අකුසලේ විපාක මෙනෙහි කරන්න කියනවා. දෙවෙනි එක මොකද්ද? විපාකය මෙනෙහි කරන්න කියනවා. කොහොමද විපාකය මෙනෙහි කරන්නේ? මම මේ විදියට කළොත් එහෙම මම නිරේට යන්න පුළුවන්. මේ අකුසල් නම් මට යහපත පිණිස පවතින දෙයක් නෙමෙයි. අකුසල් කියන්නේ භයානක දේවල්. අකුසලයේ මුල් කරගෙන ලෝකයේ සැප ලැබෙනවා කියලා දෙයක් නැහැ. අකුසලයේ මුල් කරගෙන ලෝකයාට ලැබෙන්නේ දුකමයි. යම් කෙනෙක් නිරේට යනවා නම් නිරේට යන්නේ අකුසලයේ නිසා. പ്രേත ලෝකයේ උපදිනවා නම් പ്രേත ලෝකයේ උපදින්නේ අකුසලයේ නිසා. අන්න බලන්න විපාක විදියට දකින්න. ඉස්සලා කුසලයෙන් අකුසලේ යට කරන්න බැරුව හරියට ලොකු ඇණයකින් ගහලා පොඩි ඇණයක් අයින් කළා වගේ. ඒත් හරියන්නේම නෑ උත්සාහ කළාට හරියන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙමනම් අකුසලයේ විපාක වශයෙන් දකින්න කියනවා. එතකොට විපාක වශයෙන් දකින්නකොට යා අර විපාකයේ තියෙන භයානකකම තේරුම් අරගෙන විපාකයක් විදියට නිරේට යයි പ്രേත ලෝකෙට යයි දුගතියට වැටේ මේ විදියට විපාක දකින්නකොට පින්වත්නි එයාගේ හිත තුල ධර්මයේ පිහිටන්න පටන් ගන්නවා කියනවා. එයාගේ අකුසල් සිත අභාවයට යන්න පටන් ගන්නවා කියනවා. එයාගේ අකුසල් සිත තැම්පත් වෙන්න පටන් ගන්නවා කියනවා. එයාගේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා කියනවා. එයාගේ හිතේ සමාධිය වැඩෙන්න පටන් ගන්නවා කියනවා. ඔන්න බලන්න දෙවෙනි පියවර. දැන් මේක හුරු කරන්න ඕන එක. හුරු කරන්නේ නැතුව මේක අහගෙන හිටියට වැඩක් නැහැ. ඒකයි අද ධර්මයේ ප්‍රතිඵල නැති. ගුණධර්ම පුරාගෙන ධර්මයේ පුහුණු කිරීමේ ප්‍රතිලාභේ නැත්තේ මොකක් නිසාද පින්වත්නි? හොඳට ධර්මයේ දන්නවා. ධර්මයේ හොඳට කටපාඩම්. නමුත් එයා Tamanගේ ජීවිතය තුළින් ධර්මයේ ඇතුළට අරගෙන බලලා නැහැ. Tamanගේ අභ්‍යන්තරයේ ධර්මීය මතු කරගන්න දක්ෂ නැහැ. තොරණ විපාක වශයෙන් කල්පනා කරනවා. දැන් ඒ වගේ වෙලාවකත් අමාරු වැටෙන්න පුළුවන් කොහොමද? දැන් මෙහෙම හිතන්න. ඔන්න ද්වේෂසිතක් ඇති වෙලා හිතන්න තව එකට එක කරනවා කියලා. දැන් ද්වේෂය ආවට පස්සේ එයා එකට එක කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ගැහුවොත් ගහනවා වගේ අදහසක් ඔළුවට එනවා. ඊට පස්සේ ඔන්න සත්පුරුෂ කෙනෙක් දරුවෙක් හරි බිරිඳ හරි ඇවිල්ලා කියනවා අන්නේ ඔන්න ඕක අතෑරලා දාමු අපිට වැඩක් නෑ ඕක. එයා කියනවා මේක අතෑරලා දාමු. එතකොට එයා කියනවා නෑ නෑ මම යන අපායක ගියදින්. මම හොඳ පාඩමක් උගන්නලා තමයි නවතින්නේ. මම යන තැනක මම යන්න. මම යන තැන උගන්නන්න ඔහෙලා එන්න ඕනේ නෑ. මම යන තැනක යන්නම්. හැබැයි මං හොඳ පාඩමක් උගන්නලා තමයි නවතින්නේ. දැන් බලන්න ළඟ ඉන්න කෙනා ඕවා කළොත් අපිට යහපතක් නෑ. දුගතිය යයි, නිරේට යයි ඕවා අත්හැරලා දාමු කියද්දී යා මොකද්ද කියන්නේ? එහෙම කියනව නේද අද ඉන්න සමහර අය? ඒ අපාය යන්නේ පස්සේනේ හාඳුරනේ කියනවා. යනාපායක මමනේ යන්නේ මම ඒකට මම බලා ගන්නම් කියනවා. ඒතර හාමුදුරුව කෙනෙක් වුණත් ධර්මයේ මතක් කළොත් කියනවා මම යන තැනක යන්නම් ඔබ වහන්සේගේ වැඩක් බලා ගන්න. මේකට නම් මම වාරුව ගන්න එක ගන්නවා වගේ අදහසක් කියනවා. ඒකට බලන්න විපාකයේ මතු කළත් විපාකයේ ස්වභාවය කිව්වත් එයා අකුසලයේම බලවත් වෙවි එනවනේ. ඔන්න දැන් දෙවෙනි පියවරත් සමහරට සාර්ථක නෑ කෙනෙකුට. පළවෙනි පියවර මොකද්ද? අකුසලයක් ආවම ඒක කුසලයෙන් තවනවා. දෙවෙනි පියවර අකුසලයක් ආවට පස්සේ පින්වත්නි ඒ අකුසලේ විපාක කල්පනා කරනවා. ඒක හරියට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ හරියට තරුණ දරුවෙක්ගේ ඇඟට හොඳට නාගත්ත තරුණ ළමයෙක් ඉන්නවා කියලා හිතන්න. එයා හොඳට නාලා හරීම පිළිවෙලට ඉන්න කෙනෙක්. එතකොට හොඳට නාලා හොඳ අලුත් ඇඳුමක් ඇඳගෙන හොඳ පිළිවෙලට ඉන්න ළමයෙක් ඉන්නවා. ඔය ළමයාගේ ඇඟට සර්ප කුණක් දැම්මොත්, කුණු වෙච්ච සර්ප කුණක් දැම්මොත්, ජරා වෙච්ච දෙයක් ඇඟට දැම්මොත් එහෙම, කුණු වෙලා ගිය දෙයක් එයාගේ ඇඟට දැම්මොත් එහෙම එයා ඒක පිළිකුල් කරනවා නේද? හොඳට නාගත්ත හොඳ අලුත් ඇඳුම් ඇඳගත්ත පිරිසිදුව ඉන්න තරුණ ගෑනු ළමයෙක්ගේ පිරිමි ළමයෙක්ගේ ඇඟට සර්ප කුණක් දාද්දී එයා ඒක ඒ ඇඟට දානකොට එයා ඒකෙන් ලැජ්ජාවටපත් වෙනවා වගේ. ඒක පිළිකුල් කරනවා වගේ එයා විපාක දැකලා පිළිකුල් කරන්න ඕන කියනවා.
එයා ලැජ්ජාවටපත් වෙන්න ඕන කියනවා. අර හිරියොතප් කියලා කියන්නේ මොකටද? ලැජ්ජාව සහ බය කියලා කියන්නේ මේ අකුසලයට ඇතිවෙන ලැජ්ජාව සහ බය. අන්න බලන්න. හරියට සර්පකුණක් ඇඟට දානකොට එයා ඒකෙන් Tamanගේ ඇඟ ජරාවටපත් වෙයි කියලා ඒක ලැජ්ජා කරනවා වගේ. ඒක ප්‍රතික්ෂේප කරනවා වගේ. ඒක අයින් කරනවා වගේ. පින්වත්නි, කුසලයෙන් තමයි අකුසලයේ තවන්න තියෙන්නේ. ඒකත් හරි නොගියොත් එහෙම විපාක කල්පනා කර කර අකුසලයේ ප්‍රහාණය කරන්න ඕන. ඒකත් ඔන්න හරියන්නේ නැහැ සමහර වෙලාවට. ඔන්න පියවරවල් දෙකක්ම හරියන්නේ නැහැ. ඒත් අකුසලයේම බලවත් වෙවි එනවා. මම යනාපායක යනවා මම මේ වැඩේ කරනවා කියලා හිතෙන්නේ. මම යන තැනක මම යන්නම් ඒක මරණින් එහා පැත්තේනේ හම්බෙන්නේ. හැබැයි මම නම් පරිගන්නවා කියලා හිතෙන්න පුළුවන්. එතකොට ඒ හිත බලවත් වෙවි එනකොට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණේ කියනවා. විතක්ක සන්තාන සූත්‍රයේ තුන්වෙනි කාරණේ මොකද්ද? පුළුවන් තරම් මෙනෙහි නොකොට ඉන්න කියනවා. අකුසලේ බලවත් වෙනවනේ. කල්පනා කරන්නේම නැතුව ඉන්නවා. එතකොට යා වෙන gedara වැඩ කර කර ඒ කල්පනාව අයින් කර ගන්නවා. කල්පනා වෙනකොට පින්වත්නි ඒ ඇති වෙන කල්පනාව එතනම නතර කරලා දානවා. ලට් තැනම ලොප් කරනවා කියන්නේ අපි. එන්න තැනම නතර කරලා දානවා. එතනින් එහාට ආය අරින්නේ නෑ දොර. එහෙම නතර කරලා දානවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ වගේ. හරියට පින්වත්නි හොඳට ඇස් පේන මිනිහෙක් ඉන්නවා කියලා හිතන්න. හොඳට ඇස් පේනවා. එතකොට එයා අකමැති කෙනෙක් ඉස්සරහට මුණ ගැහෙනවා. එයා අකමැතිම දෙයක්, පිළිකුල්ම දෙයක් ඉස්සරහට දකිනවා. එතකොට මොකද කරන්නේ? එතකොට අකමැති දෙයක්, පිළිකුල් දෙයක් දැක්ක ගමන් එයා එකපාරම ඇස් දෙක පියා ගන්නවා. රූපවාහිනියෙන් බලාගෙන ඉද්දි එකපාරම Taman කැමති නැති, Tamanගේ හිත ඉල්ලන්නේ නැති, Taman අකමැති දෙයක් දැක්කොත් එහෙනම් එයා එකපාර ඇස් දෙක පියා ගන්නව නේද? එතකොට බලන්න හොඳට ඇස් පේන මිනිහෙක් Taman අකමැති දෙයක් දකින්නකොට ඇස් දෙක පියා ගන්නවා වගේ. අකමැති වචනයක් ඇහෙනකොට එයා කන් දෙක වහ ගන්නවා වගේ පින්වත්නි අකුසල් වල විපාක දකිද්දිත් අර අකුසලේම මතුවේවි එනවා නම් උන්වහන්සේ දේශනා කරනවා මෙනෙහි නොකට පින්වත්නි සිහි කරන්නේ නැතුව ඉන්න කියනවා. ඔන්න අකුසලේ සිහි කරන්නේ නැතුව ඉන්න යා දක්ෂ වෙනවා. මේ ක්‍රම හරීම ප්‍රායෝගිකයි. කරලා බලන්න gedara ගිහින්. ඒතර අකුසල් එනවා කියන එකයි අමුතුවෙන් ගෙන්න ගන්න දෙයක් නැහැ. සංසාරي වැඩියෙන් අකුසලයට තමයි බැහැගෙන තියෙන්නේ. ධර්ම මාර්ගයේ වුණත් පුහුණු කරන්න ආවහම ධර්ම මාර්ගයේ එක දිගට හිත වැඩෙන්නේ නැත්තේ ඒකයි පින්වත්නි. ඇයි? අකුසලයට තමයි හිත බැඳිලා තියෙන්නේ. බුද්ධ ශාසනයේ හිටියා මේගීය කියලා මහරහතන් වහන්සේ නම. ওই මේගීය කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේටත් උපස්ථාන කරලා තියෙනවා. මුල් අවුරුදු 20 ඇතුළත ඒ කියන්නේ අර පස්සේ කාලේ අග්‍ර උපස්ථායක කෙනෙක් ආනන්දහාරපත් වෙන්න කලින් එක එක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. මේ මේගීය කියන හාමුදුරුවෝත් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා. දවසක් මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට දැක්කා උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහින් එනකොට දැක්ක ලස්සන අඹ වත්තක් තියෙනවා. හොඳට අඹ හැදිලා හරීම හුදෙකලා ලස්සන තැන. මේ හාමුදුරුවන්ට හිතුණා මෙතන තමයි භාවනා කරන්න හොඳම තැන. මෙතන ලස්සනයි හුදෙකලාව තියෙනවා හරිම රමණීයයි සද්ද බද්ද නැහැ. දැන් සමහර තැන් දැක්කම අපිට හිතෙනව නේද? සමහර ආරාම වලට එහෙම ගියාම අපටත් හිතෙනවා ෂා මෙතන නම් හොඳයි භාවනා කරන්න කියලා හිතෙනව නේද? දවසක් දෙකක් මාසයක් හරි කමක් නැහැ ගිහින් ඉන්නේ කොහොමද? දැන් අපිටත් සමහර අය කතා කරලා කියනවා ස්වාමීන් හොඳ තැනක් හම්බුණා බණ භාවනා කරන්න පුළුවන් නම් මේ පැත්තේ ඇවිල්ලා වැඩ ඉන්න ටික කාලයක්. හැබැයි පින්වත්නි ගියාට පස්සේ හිතන තරම් සුන්දර නෑ. දැන් මේ බලන්න මේ ගිය හාමුදුරන්ට හිතුණා ලස්සන අඹ වත්තක් තිබුණා. මේ හාමුදුරන්ට හිතුණා මෙතන තමයි හොඳ භාවනා කරන්න. හුදේකලාව තියෙනවා සද්ද බද්ද නෑ කිසිම ප්‍රශ්නයක් නෑ හොඳයි මෙතන තමයි හරියන්නේ කියලා මේ හාමුදුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කිව්වා ස්වාමීනි ලස්සන අඹ උයනක් දැක්කා කිව්වා. අද පිණ්ඩපාතේ ගිහින් එනකොට ලස්සන අඹ උයනක් දැක්කා. ස්වාමීනි අනේ මං එතනට යන්නම්. එතන තමයි මගේ හිත වඩා ගන්න හොඳම තැන. ස්වාමීනි ඔබ වහන්සේ අවසර දෙනවා නම් මං එතනට ගිහින් භාවනා කරන්නම් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ ගිය කලබල වෙන්න එපා කිව්වා.
ටිකක් ඉවසගෙන ඉන්න තව කෙනෙක් එනකන් කිව්වා. එතකොට අනේ ස්වාමීනි බෑ, එහෙම ඉන්න බෑ ස්වාමීනි මම යන්නම් කිව්වා. එතකොට දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ ගිය කලබල වෙන්න එපා කිව්වා. හිත කලබල කරගන්න එපා කිව්වා. මේ පස්සේ යන්න පුළුවන් කිව්වා. ඒත් කිව්වා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නම් දුක කෙලවර කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට නම් කිසි ප්‍රශ්නයක් නෑ. උනට මට ප්‍රශ්නේ තියෙනවා තවම. මම අනාරක්ෂිතයි. මට අනතුරක් තියෙනවා. මගේ හිත රැකිලා නෑ. ඒ නිසා මම අප්‍රමාදී වෙන්න ඕන. තුන්වෙනි වතාවේ කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා එහෙනම් යන්න කිව්වා. දැන් බලන්න දෙතුන් වතාවක් කිව්වා. බුදුරජාණන් වහන්සේ දන්නවා එතන මෙයාගේ හිත වැඩෙන්නේ නැහැ කියලා. එතන කොච්චර ලස්සන වුණත්, ලස්සන අඹ උයනක් තිබුණත්, හොඳ හුදකලාව තිබ්බත් එතන හිත වැඩෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ අහන්නේ නැති නිසා උන්වහන්සේ කිව්වා එහෙනම් ගිහින් බලන්න කිව්වා. දැන් මේ හාමුදුරුවෝ ගියා. මේ හාමුදුරුවෝ ගිහින් ඔන්න භාවනා කරන්න කියලා ඉතින් දෙපොට සිවුර හිමේලාගෙන හිමීට වාඩි වුණා. වාඩි වුණා විතරයි පින්වත්නි එක දිගට අකුසල් සිතුවිලි එන්න පටන් ගත්තා. කවදාවත් එච්චර ඇවිල්ලා නැහැ. එක දිගට අකුසල් සිතුවිලි මතුවේවි එනවා හිත වැඩෙන්නේ නැහැ. හොඳට වීරිය කරනවා සමාධියක් උපදව ගන්න, චිත්ත සමාධිය හදා ගන්න උත්සාහ කරනවා. අකුසල් මතුවේවි එනවා. මේක නම් හරියන්නේ නැහැ කියලා නැගිට්ටා. ආයෙත් දෙපොට සිවුරත් අරගෙන පාත්‍රෙත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට මතක් කරනවා අනේ ස්වාමීනි මම වීරිය කරන්න ගිය අවංකව කියනවා. ස්වාමීනි මගේ හිත වැඩෙන්නේ නැහැ කියනවා. එච්චර සුන්දර අඹවණේකවත් මගේ හිත වැඩෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ගිය ඒ භූමිය හරියන්නේ නැහැ භාවනා කරන්න කිව්වා. දැන් හරියන්නේ නැහැ කිව්වා. ඒකට හේතුව තමයි ඔය අඹ උයන මුල් කරගෙන පරණ ජීවිතේ ආත්ම 500ක් රජ්ජුරුව වෙලා ඉඳලා තිනවා කිව්වා. ඒ පුරාණ දේවල් තමයි ඔය මතුවේවි එන්නේ. බලන්න දැන් සංසාර පැවැත්ම බුදු කෙනෙකුට විතරයි පේන්නේ. පස්සේ උන්වහන්සේ ධර්මය අවබෝධ කළා. නමුත් මේ සංසාර ගමනේ ආපු විදිහ සංසාර ගමනේ ඇතිවෙච්ච ගනුදෙනු අපිට පේන්නේ නැහැ. ඒක අපේ ඇහෙන් දකින්න බෑ. එතකොට ඇහෙන් ඒක අල්ලගන්න පුළුවන් කියලා හිතනවා නම් මහා මෝඩකම. බුදු කෙනෙක් තමයි හරියටම පෙන්වන්නේ. ඒ නිසා පින්වත්නි සමහර වෙලාවට භාවනා කරන්න කියලා ගියාම හරි ප්‍රශ්න මිනිසුන්ට. සමහර විට කවදාවත් නැති කොහෙවත් තියෙන ප්‍රශ්න ටිකක් මතුවෙලා එනවා එකපාර. ඔය සීලයක් දියුණු කරන්න උනත් ගියාම මේ අමාරුවේ වැටෙනවා ගොඩක් අය. සීලයක් දියුණු කරන්න එනකොට ප්‍රශ්න කෝටියක් විතර එනවා. ගෙදරට වෙලා ඔහේ කායික හරි කතා බහ කර තියෙන දෙයක් කාලා ඉන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා පින්වත්නි පුරාණ අකුසල් මතුවේවි එනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පියවර විදියට කියනවා. දැන් පළවෙනි පියවර සාර්ථක නොවුනොත් දෙවෙනි පියවර හුරු කරන්න. දෙවෙනි පියවර හරි නොගියොත් එimhe තුන්වෙනි පියවර කොහොමද? මෙනෙහි කරන්නේ නැතුව ඉන්නවා. දැන් හිතන්න මෙනෙහි නොකර ඉන්නකොටත් අකුසලයේ බලවත් වෙවි එනවා. කොහොම හරි හරියට ඒක කොයි වගේද? උන්වහන්සේ දේශනා කළේ විතක්ක සන්තාන සූත්‍රයේදී පින්වත් මහණෙනි හරියට මේ ඇසට දකින්න අකමැති රූපයක් එනකොට ඇස් පියා ගන්නවා වගේ නතර කර ගන්න කිව්වා. ඒත් අකුසලයේම මතුවෙලා එනවා කියලා හිතන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පටන් ගත්ත තැන නුවණින් විමසන්න කියනවා. ඔන්න ඒත් අකුසලයේ මතුවෙවි වෙනවා. ඒතකොට පටන් ගත්ත තැන නුවණින් විමසන්න පටන් ගන්නවා. කොහොමද පින්වත්නි පටන් ගත්ත තැන නුවණින් විමසන්න පටන් ගන්න? ඔන්න මුල හොයාගෙන යනවා. අකුසල් සිත වැඩෙන්න බලපාපු මුල හොයාගෙන පිටිපස්සට බලාගෙන යනවා. බලාගෙන යනකොට සමහරට පොඩි ප්‍රශ්නයක්. එතකොට ලැජ්ජා හිතෙනවා. දැන් මල් ළඟට මේ ළඟදී ආවා ප්‍රශ්නයක් කියන්න මිනිස්සෙක්. එතකොට gedara ආරවුල. ඒ ආරවුල කොච්චර උඩු දිව්වාද කියනවනම් දැන් දික්කසාදයකින් කෙලවර වෙන්න යන්නේ විවාහය. හොයාගෙන මුල හොයාගෙන යනකොට පොළොස් සැඹුලක් හදලා එදා ලුණු වැඩි වෙලා. බලන්න ලුණු වැඩි වෙච්ච පොඩි ප්‍රශ්නේ තමයි දික්කසාදයක් දක්වා දුර දිගාවේ. අන්න බලන්න මුල හොයාගෙන යනකොට තේරෙනවා අනේ මේ පොඩි ප්‍රශ්නයන්නේ මං අල්ලගෙන තියෙන්නේ. ඔන්න මුල හොයනවා. විතක්ක මූලය හොයන්න පටන් ගන්නවා. දැන් මුල හොයාගෙන යනකොට පින්වත්නි එයා මේ මුල හොයනකොට එයා අකුසලයේ ස්වභාවයේ තේරුම් අරගෙන එයාගේ හිත නවතින්න පටන් ගන්නවා. අකුසලයෙන් අභාවයට යන්න පටන් ගන්නවා. එයාගේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. හිත එකඟ වෙනවා. සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. හිතන්න මුල හොයද්දිත් මතුවෙලා එනවා කියලා. ඔන්න හතරවෙනි එකත් සාර්ථක නැහැ.
මුල හොයද්දිත් අකුසලේම මතුවේවි එනවා නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි දතට දත තියලා තද කරගෙන හරි කමක් නැහැ. දැන් මුල හොයද්දිත් මතුවේවි එනවනේ. එතකොට මුල හොයද්දි මතුවෙලා එන එක බුදුරජාණන් උපමාවකින් කිව්වා. ඒකත් ලස්සනයි. ඒකත් අපි කියන එක හොඳයි. මුල හොයද්දි අකුසලේ ඉන්නේ මේ වගේ. දැන් හිතන්න මිනිහෙක් දුවගෙන යනවා කියලා. දුවගෙන යනකොට මේ මිනිස්සයාට හිතෙනවා මම මේ මොකටද දුවන්නේ හිමීට යනවා කියලා. ඔන්න යා අර හයියෙන් යන එක නතර කරලා දානවා. හිමීට යනකොට මෙයාට හිතෙනවා මේ හිමීට යන එකත් වැඩක් නැහැ පොඩ්ඩක් නවතිනවා විඩාවත් සංසිඳනවා කියලා ඔන්න නවතිනවා. නැවතිලා ඔන්න හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න කෙනාට හිතෙනවා නෑ හිටගෙන ඉන්නත් ඕනේ නෑ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා. ඉතින් හිටගෙන ඉන්නේ කිසි තේරුමක් නෑනේ. ඔන්න වාඩි වෙනවා. තැනකට හේතු වෙලා වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්නකොටත් පින්වත්නි යාට හිතෙනවා නෑ වාඩි වෙලා ඉන්න එක ඔන්න ඔය පොඩ්ඩක් ඇල වෙලා හාන්සි වෙනවා කියලා. එයා හාන්සි වෙනවා. දැන් බලන්න පින්වත්නි අමාරු ඉරියව්වක් අතහැරලා එයා හරියට පහසු ඉරියව්වක් අල්ලගත්තා වගේ මුල හොයා අර කලබල වෙච්ච අකුසල් සිත මුල හොයන්න පටන් ගන්නකොට නිවෙන්න පටන් ගන්නවා. මුල හොයනකොට ඇයි මුල පොඩි හේතුවක්නේ. ඒත් ඇවිලීගෙන එනවා නම් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි දතට දත තියලා හරි කමක් නැහැ. දිව තල්ලට තියලා තද කරලා හරි කමක් නැහැ පින්වත්නි. අකුසල් සිතින් අකුසල් සිත පෙලන්න කියනවා. බැරිම තැන පොළොවට අඩිය හප්පලා හරි කමක් නැහැ. දතට දත තියලා තද කරගෙන හරි කමක් නැහැ. මං කොහොම හරි මඩිනවා කියලා හිතාගෙන. දිව තල්ලට තියලා තද කරගෙන හරි කමක් නැහැ පින්වත්නි. කුසල් සිතින් අකුසලේ පෙලන්න කියනවා. එයා කල්පනා කරනවා කියනවා මේ ඔක්කොම ඇති වුණේ රාග ద్వේෂ මෝහ නිසා. ඒ නිසා තමයි මම මේ කලබල වුණේ කියලා අන්තිමටම දැන් කරන්න එකම දෙයක්වත් නැහැ. දතට දත තියලා තද කරගෙන තල්ලට දිව තියලා තද කරගෙන අකුසලය කුසලයෙන් පෙලන්න කියනවා. හරියට ඒක මෙන්න මේ වගේ කොහොමද? ශක්ති සම්පන්න මිනිහෙක් හොඳට හයියහත්තිය තියෙන හැඩි දැඩි මිනිහෙක් ඇවිල්ලා දුර්වල මිනිහෙක්ගේ බෙල්ලෙන් අල්ලලා තලලා පෙලලා දානවා වගේ ශක්තිමත් කුසල් සිතින් අකුසල් සිත පෙලන්න කියනවා. දිව දතට දත තද කරගෙන එහෙම තියෙන මේ සූත්‍රේ. තල්ලට දිව තියලා තද කරගෙන හරි අඩි හප්පගෙන හරි කමක් නැහැ අකුසලේ පෙලන්න කියනවා. එතකොට පින්වත්නියාගේ හිත තුළ සමාධිය පිහිටනවා කියනවා. හිත අභාවයට යනවා. අර අකුසල් සිත අභාවයට යනවා කියනවා. තැම්පත් වෙන්න පටන් ගන්නවා කියනවා. හිත එකඟ වෙන්න පටන් ගන්නවා කියනවා. චිත්ත සමාධිය වැඩෙන්න පටන් ගන්නවා කියනවා. ඒ නිසා පින්වත්නි මේ හිත රැක ගන්න කියපු ලස්සන දේශනාවක් මේක. හිත බැඳෙන එක භයානකයි. ඇඟ බඳිනවට වඩා හිත බැඳුනහම භයානකයි. ඔබ දැකලා ඇතිනේ හිත බැඳුනහම කොච්චර අමාරුද කියලා. බල්ලෙක් දන්වැලකින් මේ කණුවක බැඳලා පස්සේ ඒක බය නෑ එච්චර. බල්ලෙක් දන්වැලකින් කණුවක බැඳලා පස්සේ ඌ කැරකි ඉඳී. හිත බැඳුනට පස්සේ භයානකයි ඒක බරපතලයි. ඔබ දැකලා ඇතිනේ බල්ලෙක් දන්වැලකින් කණුවක බැඳලා වඩා මොබයිල් දුරකථනයේ ජංගම දුරකථනයේට මිනිස්සෙක් බැඳුනට පස්සේ සමහරවිට ඒක උඩු දිව්වට පස්සේ එයාට ඒ දුරකථනයෙන් අයින් කරගෙන හිත පවත්වන්න තේරෙන්නේ නැහැ. ඔබ දැකලා ඇති හරිය අමාරුවෙන් සමහර වෙලාවට අර බැටරි charge කරන්නත් ගහගෙන ඒකේ ඒ වයර් එකේම ෆෝන් එක තියාගෙන ෆෝන් එක ඔබන දරුවෝ දැකලා ඇතිනේ. ඒ හිතින් බැඳීම බරපතලයි. ඇඟ බැඳිනවට වඩා භයානකයි. ඒක බල්ලෙක් දන්වැලක බඳිනවට වඩා බරපතලයි. ඒ නිසා හිතින් බැඳෙන්න එපා. හිත රැක ගන්න පින්වත්නි. හිත රැකගත්තොත් තමයි ඔබට සුගතියක් තියෙන්නේ. හිත රැකගත්තොත් තමයි බුදු කෙනෙක්ගේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිඵල උදා කරගන්න තියෙන්නේ. ඔබ හැම දිනාටම මේ දේශනාව ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ගාල්ලේ හපුගල පදිංචිව සිට ස්ටැන්ලි ජෝර්ජ් ජයසේකර පවුලේ දූදරු පිරිස විසින් තමයි මේ ධර්ම දේශනාවට බොහෝම ශ්‍රද්ධාවෙන් Tamanගේ සදැහැති දායකත්වයේ දරන්නේ. ඒ වගේ මේ පින්නතුන් ප්‍රධාන අරමුණු කීපයක් මුදුන් පමනවාගෙන තිබෙනවා. අවුරුදු 84ක ආයු වළඳලා මීට වසරකට පෙර මිය පරලෝකීය පින්වත් ඩොට්ලින් ෆැලන්ස් මහත්මයාට අනුමෝදන් කරන්නට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජයසේකර මෑණියන්ට අනුමෝදන් කරන්නට මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. මීට වසර 45කට පෙර මිය පරලෝකීය ස්ටැන්ලි ජෝර්ජ් ජයසේකර
දයාබරණීය පියාණන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මීට වසර 11කට පෙර මිය පරලෝකීය ප්‍රසාද් ඉන්දික ජයසේකර සහෝදරයාට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මීට වසර 28කට පෙර මිය පරලෝකීය සුමනා තමන්ගේ දයාබරණීය නැන්දනියට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුමනා ලැටිෂියා ජයසේකර නැන්දනියට අනුමෝදන් කරන්නට මේ පින් බලාපොරොත්තු වෙනවා. මේ හැම දිනාටම විශේෂයෙන්ම දැනට වසරකට පෙර මිය පරලෝකීය තමන්ගේ දයාබරණීය මෑණියන් ප්‍රධාන සියලු ඥාතීන්ට අනුමෝදන් කිරීමේ අදහසින් තමයි ස්ටැන්ලි ජෝර්ජ් මහත්මයා සහයි පවුලේ හැම දිනාම දායකත්වයේ දරන්නේ. සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පවුලේ නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවගාමී සසර ජීවිතයේ ආයති භවයේ සුවපත් වේවා. හැම දිනාටම සංසාර ගමනේ ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන සසර ගමනේ කෙලවර උතුම් නිවන් පිණිසම මේ පින් අනුමෝදන් වේවා, හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදන් කරමු. ඒ වගේම පින්වත්නි, තමන්ගේ ජේෂ්ඨ පුතුණුවන් වන රංජිත් ජයසේකර මහත්මයා ඇතුළු හැම දෙනාටමත්, ඒ වගේම සුරේෂ් ජයසේකර මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාටත්, දියණිය වන වයෝනි ජයසේකර තමන්ගේ දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටමත්, පුතුණුවන් වන කෝසල ජයසේකර ඒ පුතුණුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනාට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටම අනුමෝදන් වේවා. ස්ටැන්ලි ජෝර්ජ් මහත්මයා ප්‍රධාන ඒ ජයසේකර පවුලේ හැම දෙනාටමත්, මියගිය සියලු ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ පින් බලවත් වේවා කියන අදිෂ්ඨානය ඇතුව ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තුනුරුවන් සරණින් යහපත අභිවෘද්ධිය සිත ශාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. එසේනම් සදහවතුනි, මෙලෙසින් දිබාවට පත්වන්නේ බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙනුවෙන් සෑම දිනකම සංනිවේදනය කරන සජීවී සූත්‍ර දේශනාව. දේශනාව වෙනුවෙන් අද සොකීය දායකත්වය ලබා දී කටයුතු කළ මේ පින්වත් පිරිසට ආරාධනා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජාවන් සිදු කරන්නට. සදහවතුනි, ධර්මාභෝධය තුළින් ජීවිතාභෝධය ලබා දුණු රසියෙන් බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබේ හිත සුව පිණිස අදත් මේ සජීවී සූත්‍ර දේශනාව පින්වත් ඔබ වෙත සංනිවේදනය කළේ. සදහවතුනි, අද මේ උතුම් වූ දේශනාව පවත්වන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේ මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙලෙසින් සිදු කරන්නා වූ උතුම් ලෝක ශාසනික මෙහෙවරයන් තවත් චිරාත් කාලයක් නිදුකින් නිරෝගීව ඔබ අප හැමදෙනා වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය සැලසේවා. පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිර්වාණ සම්පන්නිය පිණිසම මේ සීල කුසල් දහම් හේතු වේවා, වාසනාව වෙත්වා, පාරමිතා තරම්භයක්ම වෙත්වා. සාදු සාදු සාදු. සදහවතුනි, මාලාකාරයෙකු බොහෝ මල් රැසකින් බොහෝ මල්දම් ගොතන්නේ යම්සේද එවරදී බෙලව උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතු බව සම්බුද්ධ දේශනාව. ඒ සම්බුද්ධ දේශනාව අනුව යමින් දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය අද දවසේදී ලෝපුරා සංනිවේදනය කරන්නට සේ පුණ්‍යකාමී දායකත්වයේ එක්කලා ගාල්ලේ හබුකල පදිංචිව සිටි ස්ටැන්ලි ජෝර්ජ් ජයසේකර පවුලේ දූතරු පින්වත් පිරිස. ඒ හැමදෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත සෑම දිනකම සවස 4ට සංනිවේදනය කරන සජීවී සූත්‍ර දේශනාව අද මෙලෙසින් නිමවට පත්වන්නේ යලිත් හෙට දිනේ සවස 4ට ඔබ හමු වන බලාපොරොත්තුවෙන් ධර්ම ශ්‍රවණය කළ සුපින්වත් ඔබ හැමදෙනාටත් තෙරුවන් සරණයි.